නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මේ සන්ධ්‍යාවේදීත් අපි ඔබ හැමදෙනාම වෙනුවෙන් වෙලා වෙන් කරගන්නවා සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව සමීප කරන්න. ඉතින් තුනුරුවන වැඩ වාසය කරන විහාරස්ථානයේ අසපු ආරණ්‍ය සේනාසනයේ අපේ හදවතට මොනතරම් අත්සිල්ල සෙනසිල්ල ගෙනත් දෙනවද කියලා ඔබ දන්නවා. ගමේ නම් විහාරස්ථානයට වැටෙන මාවත දුටුවත් අරලිය මලින් සුසැඳුන අරලිය මල් පිපී ගියේ මේ මාවත පවා අපේ හිතේ මොනතරම් මේ සුන්දර ආදරණීය සිතුවම් ඇති කරනවාද කියලා ඔබට මතකයි. ඉතින් මේ අවස්ථාවෙත් අපිට ඒවා සිහිපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ සුන්දර මේ කල්පනාවන් තුළින් භාග්‍යවතුන් වහන්සේ අද දවසෙත් අපට හදවතේ වඩා හිඳවා ගන්න අවකාශ ලැබෙනවා. අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුණා. අපි හැමදෙනාම වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන චේතනා සිතුවිලි දරාගෙන මේ පින ඒ පිණිස උපකාර වේවා කියන අදහසින් පොළොන්නරුව ජයන්තිපුර යාය 6 කොබ්බෑ කඩුව නිවසේ පදිංචි ආර්.එම්. අමරදාස පී.එච්. කුසුමාවතී යන දෙමාපියන් දූ දරුවන් බෑනාවරුන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් වශයෙන් මේ පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපේ සදහම් සාකච්ඡාවන් පිණිස අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි අද දවසෙත් සූදානම් වෙන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය උදාර දෙවිමිනිසුන් පවා විස්මයට පත් කළ එහෙමයි ස්වාමීනි. උදාර අවබෝධයන් ගැන තමයි අපි කතා කරමින් හිටියේ, විශේෂයෙන් දසබල ඥාන පිළිබඳව. එතකොට සම්බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානී පින්වත්නි, මේ උදාර දසබල ඥාන පිහිටන්නේ ඒ සසරේ පිරු මහා පාරමී බලයට. එහෙමයි. බලන්න එතකොට මේ දාණය අපේ ජීවිතවලට කොච්චර වෙනසක් කරන්න පුළුවන්ද නේ? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? සීලය කාලයක් වැඩෙනකොට අපේ හිතේ කොච්චර විස්මිත වෙනසක් කරනවද? මෛත්‍රිය අපේ හිතේ කොච්චර වෙනසක් කරනවද? මුදිතාව, උපේක්ෂාව නේද? ඊළඟට ඉවසීම අපේ හිතට කොච්චර විස්මිත වෙනසක් කරනවද? එහෙමයි ස්වාමීනි. එතන දාණය තමයි එතකොට ටිකක් බාහිරත් එක්ක සම්බන්ධ වෙන කාරණාවක් විදිහට තියෙන බලනකොට සීලය කියන්නේ තමන්ම කය වචන දමනය කර ගැනීම. මෛත්‍රිය තමන්ගේ මානසික දෙය. මුදිතාව මානසික දෙය. කරුණාව මානසිකයි. ඊළඟට ඉවසීම කියන එක මානසික ගුණ ධර්මයක්. එහෙමයි. ඊළඟට තමයි ප්‍රඥාලාභය කියන එක, ඒක කාලයක් තිස්සේ මානසිකව ගොඩනගන දෙයක් ඒක.
ඉතින් මෙහිම කල්ප කාලාන්තරයක් එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි විශාල පිරිසකට. දැන් බුද්ධ ශාසනයේ සම්බුදුරජුන් වෙද්දී විශාල පිරිසක් ඉන්න අනුගාමිකයෝ පැවිදි ශ්‍රාවකයන් අතර ගිහි ශ්‍රාවකයන් අතර දෙවියන් අතර විශාල පිරිසක් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේට මේ හිතයිසී වෙච්ච. ඉතින් විශාල පිරිසක් ගත්තොත් එහෙම සසරේ බොහෝ කලක් මහ බෝසතාණන් වහන්සේගෙන් පවා රැකවරණ ලැබපු අය. හරි පුදුමයි ඒක. එතකොට ඒ වගේ ගුණයකට කොච්චර සාමාන්‍ය දෙවියන්ට ලං වෙන්න බැරි, බඹුන්ට ලං වෙන්න බැරි, ශ්‍රමණයෝ බ්‍රාහ්මණයන්ට ලං වෙන්න බැරි ඒ සියලු දෙනාම පරාජය කරන සියලු දෙව් මිනිස් ලෝකයන් වසඟට ගත්තු මාරයත් පරාජය කරන මහා විශ්මිත හැකියාවක් අර චිත්තසංතානයේ උපදිනවනේ අර. එහෙමයි ස්වාමීනි. ගුණයකින් කරන්නේ. ගුණයක අසිරිය අපට. ගුණයක අසිරිය. එහෙමයි. ධර්මයක අසිරිය. එහෙමයි. ඒක නම් අපිට හිතා ගන්න බෑ ඒක. ඒ ඥානය ගත්තොත් එහෙම හිරු සඳු පරාද. එහෙමයි. ඉරෙන් හඳින් ලැබෙන ආලෝකෙ කොච්චර නිකම් මේ කලාමෙදරි එළියක් ගානට වැටෙනවා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත් එක්ක බලද්දී. අද ඒ වගේ මේ විස්තරයක් තියෙන සොඳුරු දේශනාවක් තමයි. එහෙමයි. මේ මම කතා කරන්නේ හරිම විස්මිතයි. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේට නිහඬ කරවපු ප්‍රශ්නයකට දෙන උත්තරයක් ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි ස්වාමීනි. හරි විස්මිත හිතෙනවා. ඊදවසල බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර ජේතවනාරාමයේ අනීපිරිතුමාගේ ආරාමයේ වැඩ වාසය කළේ. එදා සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරෝගෙන පාත්තර සිවුරුගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩියා. එතකොට සාරිපුත්තයන් වහන්සේට මෙහිම අදහසක් ඇති වුණා. සවැත් නුවර පිඬු පිරිසට හැසිරෙන තාම වෙලාව වැඩි. ඒ නිසා මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමෙ වෙත යනවනම් හොඳයි කියලා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමෙට වැඩියා. වැඩම කළා අන්‍ය තීර්ථ පරිබ්‍රාජකයන් සමග සතුටු වෙලා දැන් පිළිසඳර කතා බහේ යෙදලා එකත් පස්සකින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ ඉන්නවා. ඒතකොට එතන රැස්ව සිටීමේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ විදිහේ කතා බහක් අටගත්තා. ආයුෂ්මත යම් කෙනෙක් උපාදාන සහිතන. එහෙමයි. උපාදාන සහිතව ඉඳගෙන නම් මැරෙන්නේ. ඒ කියන්නේ බැඳිලා යන ස්වභාවය තාම මනසේ තියෙනවා. මේ බැඳිලා යන ස්වභාවයේ තියෙද්දි නම් කෙනෙක් මැරෙන්නේ ඒ සියල්ලෝම නිරයෙන් නොමිදුනාහුය. ඒගොල්ලන්ගේ මතය මොකක්ද? ඒක මතයක් ඉතින් මේක සත්‍යයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේක ගෙස් කරලා කල්පනා කරලා කියපු කතන්දරයක්. මොකද්ද කිව්වේ? මේ උපාදාන සහිතව යම් කෙනෙක් මැරෙයිද බැඳිලා යන ස්වභාවයේ මනසේ තියාගෙන ඉඳිද්දී යම් කෙනෙක් මැරෙයිද මේ මැරෙන සියලු දෙනා නිරයෙන් මිදිච්ච අය නෙමෙයි. නිරේටම යනවා කියන්නේ. නිරේටම යනවා. නිරේට යන්න පුළුවන්. තිරිසන් යෝනියෙන් නොමිදුනාහුය. ප්‍රේත විශේෂයෙන් නොමිදුනාහුය. අපාය දුර්ගත විනීපාතයෙන් නොමිදුනාහුය. ඒ ලෝකවලට යන්න පුළුවන් කියලා තමයි ඔන්න අන්‍ය තීර්ථකයන්ගේ මතයක් මේක. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේක අහලා හරි පුදුමයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද වුනේ? මේගොල්ලන්ගේ වචනේ පිළිගත්තෙත් නැහැ. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඒකට හූමිටි තියන්න ගියෙත් නැහැ. මොකද කරේ නොපිළිගෙන ප්‍රතික්ෂේපනකට අසුනින් නැගිටලා බුදුරජාණන් වහන්සේ විසින් මේ කරුණේ මම අර්ථේ මතක් වුණේ කවුද? සම්බුදුරජුන්. එහෙමයි ස්වාමීනි. මතක් වුණා ශාස්ත්‍රඥ වහන්සේ. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා පසුබත් කාලේ පිණ්ඩපාතයෙන් වැළකීලා බුදුරජාණන් වහන්සේ වෙත වැඩියා.
වැඩම කළ භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කරලා එකත් පසක හිටගත්තා. එකත් පසක හිටපු සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැවසුවා ස්වාමීනි මෙහිලා මම පෙරවරුයි සිවුරු හැඳ පුරෝගෙන පාත්තර සිවුරු අරගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කළා කියලා විස්තරේ කිව්වා. ගියාට පස්සේ මේ පරිබ්‍රාජකයෝ මෙන්න මෙහිම කතන්දරයක් කිව්වා. මොකක්ද මේ කතන්දරේ? මේ යම් කිසි කෙනෙක් උපාදාන සහිතව බැඳිලා යන ස්වභාවය තියාගෙන නම් මැරෙන්නේ, ඒ මැරෙන සෙන සියලු දෙනා නිරයෙන් මිදිලත් නැහැ, තිරිසන් ලෝකෙ මිදිලත් නැහැ, പ്രേත ලෝකෙ මිදිලත් නැහැ, අපාය දුක්ගත විනීපාතෙන් මේ මිදිලත් නැහැ කියලා. එහෙමයි. එතකොට ස්වාමීනි මම මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගෙන ප්‍රතික්ෂේප නොකර ඒ වගේම තමයි හුනස්සින් නැගිටලා බුදුරජාණන් වහන්සේගෙන් මම මේ කාරණේ දැනගන්නවා කියලා පිටත් වුණා කිව්වා. අන්නේ වෙලාවේ බුදුරජාණන් දේශනා කළා සාරිපුත්ත බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්ථකයේ පිරිවැජියෝ කවුද කියලා ඇහුවා. දීපු නාමය මොකද්ද? බාල වූ අව්‍යක්ත වූ. කවර වුණං උපාදාන සහිත කෙනා උපාදාන සහිත කෙනෙකි කියලා ඔය කවුද දන්නේ? මෙයා උපාදාන රහිත කෙනා මේ උපාදාන රහිත කෙනෙක් කියලා ඔය අන්තීර්ථක දන්නේ නැහැ කිව්වා. එහෙමයි. ඔය නිකම් මහා කතන්දරයක් විතරයි කිව්වා. සාරිපුත්ත උපාදාන සහිත පුද්ගලයෝ මේ ලෝකේ 9 දෙනෙක් ඉන්නවා කිව්වා. එහෙමයි ස්වාමීනි. උපාදාන සහිත පුද්ගලයෝ 9 දෙනෙක් ඉන්නවා කිව්වා. ඒගොල්ලෝ කලුරිය කරාට පස්සේ නිරේ යන්නේ නැහැ කිව්වා. උපාදාන වෙන ස්වභාවය තියෙන කටි තව ඉන්නවා 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනා උපාදාන සහිතයි. හැබැයි නිරේ යන්නේ නැහැ කිව්වා. තිරිසන් ලෝකේ යන්නේ නැහැ කිව්වා. පෙරේත ලෝකේ යන්නේ නැහැ කිව්වා. අපාය දුර්ගති විනීපාතේ ඒ උත්තම ඒකාන්තයෙන් මිදලා කිව්වා. එහෙමයි. හැබැයි උපාදාන සහිතයි. දැක්ක නේද? කවුද මේකට උත්තර දෙන්නේ එතකොට? බුදුරජාණන් වහන්සේ විතරයි. ධර්මසේනාධිපතින් වහන්සේට හිම අවබෝධයක් නැහැ. එහෙමයි ස්වාමීනි. සම්බුදු රජුන් භාග්‍යතුන් වහන්සේ. ඔන්න රජතුමාගේ සෙන්පතියගේ වෙනස අපි හඳුනා ගන්න ඕනේ. එහෙමයි. දැක්ක නේද? එහෙයි ස්වාමීනි. සියල්ල දන්නේ, සියල්ල අවබෝධ කරලා ඉන්නේ ශාස්ත්‍රඥ වහන්සේ. හරි ආශ්චර්ය දේශනා කරනවා සාරිපුත්තේනි මේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා සීලය සම්පූර්ණ කරලා ඉන්නේ. සමාධියත් සම්පූර්ණ කරලා ඉන්නේ. ප්‍රඥාව ප්‍රමාණවත් විදියට වඩලා ඉන්නේ. දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පරිපූර්ණ නැහැ. එහෙමයි ස්වාමීනි. හැබැයි ප්‍රමාණවත් විදියට වඩලා තියෙන්නේ. ඔහු පංචෝරම්භාගී සංයෝජනයන් ගෙවා අන්තරා පරිනිබ්බායි වේ. එතන මේ අන්තරා පරිනිබ්බායි වේ කියන කාරණේ මෙතන පොඩම කියන සාරිපුත්තේනි මේ පළමු පුද්ගලයා උපාදාන සහිතයි කියන මෙයා. එහෙමයි ස්වාමීනි. පංචෝරම්භාගී සංයෝජන නෑ තමයි කියනවා. හැබැයි උපාදාන වෙන ස්වභාවය තියෙනවා කියන තාම. එහෙමයි. හැබැයි මේ නිරේන් නිදහස් කියනවා. තිරිසන් ලෝකයෙන් නිදහස්, പ്രേත ලෝකයෙන් නිදහස්, අපාය දුර්ගත විනීපාතේ නිදහස් කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ මේ වෙනකන් දෙව් මිනිස් ලෝකයාට මේ අනාගාමී මේ ශ්‍රාවකයා සතර අපායේ නිදහස් කියලා මේ වෙනකන් දේශනා කළා නැහැ. ඒක දේශනා කරන ෆස්ට් ටයිම්. කුමක් නිසාද? බුදුරජාණන් මේ දේශනාවේ අන්තිමට දේශනා කරනවා සාරිපුත්ත මම මේක දිව්‍යයන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජායතු ලෝකේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මම මේ කිව්වේ නෑ කියන මෙච්චර ගන්න. ඇයි මේ ධර්මපරියාය අහලා ප්‍රමාද වෙයි කියලා. එහෙමයි ස්වාමීනි. අපි දැන් නිරේ යන්නේ නෑනේ. අපි දැන් නිදහස් නේ කියලා ගාණක් නැති වෙයි කියලා. එච්චර කෙලෙස් වල ආදීනව එක ජීවිතයක ඉපදීමේ ආදීනව ශාස්ත්‍රුන් වහන්සේ වෙන කවුරුවත් දකින්නේ. ඒක පුදුම දෙයක් ඒකනේ. එහෙමයි ස්වාමීනි.
සාරිපුත්තින් දැන් ඉතින් ප්‍රශ්නයක් අහපු නිසා ඉතින් මම මේ උත්තර දෙනවා කිව්වා. එහෙමයි. ප්‍රශ්නයක් අහපු නිසා උත්තර දෙනවා කිව්වා. බාහිර මේ දේශනාව කොච්චර විශ්මිතයිදනේ. එහෙමයි. උපාදාන සහිතයි. හැබැයි සීල සම්පූර්ණයි. සමාධිය සම්පූර්ණයි. ප්‍රඥාව යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. තව වැඩෙන්න තියෙන ප්‍රඥා. දුක නම් වූ ආරි සත්‍ය පිළිබඳ සත්‍ය ඥානට ඇවිල්ලා ඉන්නේ. හැබැයි පරිපූර්ණව තාම පිරිසිඳ දැකලා නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද මේ දැන් සත්‍යයයි කියලා අවබෝධ වීම එකක්. තව මාර්ගේ වඩන්න ඒකමයි පිරිසිදු වෙන්නේ. දැන් සෝතාපන්න වෙද්දී කෙනෙකුට ඉපදීම දුකක් කියන අවබෝධය එනවා. මේ කිව්ව කාරණා ටික සත්‍යයක් කියලා. හැබැයි ඉපදීම දුකක් කියන එකත් මාර්ගේ වඩද්දී තව ඒ අවබෝධය මේ පිරිසිදු දකින්නේ. ඒකත් තව සෝතාපන්න කෙනාගේ වැඩි යනවා. සියුම් වෙනවා අවබෝධය. තව මේ ප්‍රබල වෙනවා. ඒක බලවත් වෙනවා. යම් දවසක පරිපූර්ණ අවබෝධයට එනකොට මර පැත්තේ මොකද වෙන්නේ? සංයෝජන ටික සම්පූර්ණ ෂේ වෙලා යනවා. එහෙමයි. ස්වාමීනි අවබෝධය යම් පමණ ප්‍රමාද වෙන්න හිතේ උපාදානත් තව ඒ විදිහටම තියෙනවා. එහෙමයි ස්වාමීනි. සංයෝජන ගැලවෙන්නේ. එහෙමයි. අවබෝධයේ වැඩෙන්න තමයි සංයෝජන ගැලවී යන්නේ. එහෙයි ස්වාමීනි. එදික මේ එකට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. උපාදාන සහ කියන්නේ සංයෝජන ගැලවීමයි අවබෝධය කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ පිළිබඳව හරි ලස්සන විස්තරයක් හම්බුණා මට ලස්සන දේශනාවක. අවසරයි. මේ හරිම ලස්සනයි දේශනාව. මට පුදුම හිතුණා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ විශ්මිත අවබෝධය පිළිබඳ සංයෝජන පුද්ගල සූත්‍රය. සංයෝජන පුද්ගල භික්කවේ මේ භාගතුනා දේශනා කරන ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස ඕරම්භාගියානි මේ අන්තරා පරිනිබ්බාය කියන කොටස විතරක් නේ මම මෙතන කියන්න. බුදුරජාණන් දේශනා කරන මේ අන්තරා පරිනිබ්බාය කියන කෙනා ගැන මේ කතමස්ස භික්කවේ පුද්ගලස් ඕරම්භාගියානි සංයෝජනානි පහීනානි. මේ අන්තරා පරිනිබ්බාය කියලා කියන උත්තමයා ඕරම්භාගය කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික වලින් හිත නිදහස් වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් මේ කියනවා මේ උප්පත්ති පටිලාභියානි සංයෝජනානි පහීනානි. උපතක් කරා මේ අන්තරා පරිනිබ්බාය කියනගෙන කියන්නේ උපතක් කරා යන සංයෝජන ඡය වෙලා කියනවා තියෙන්නේ. එහෙමයි. හැබැයි භව පටිලාභියානි සංයෝජනානි අප්පහීනානි. භවයක් සකස් කරලා දෙන සංයෝජන ප්‍රහාණය වෙලා නැහැ කියනවා. ඒක දෙකක් එතකොට ඒක. එහෙමයි. උපතක් කරාගෙන යන සංයෝජනයක් හිතේ වෙනම තියෙනවා. භවය තුල රඳවල තියෙන සංයෝජනයක් වෙනම තියෙනවා. තේරෙනවද? උපතක් කරා යන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට අන්නේ කිනාට තමයි කියන අන්තරා පරිනිබ්බාය කියලා කියන්නේ. එතකොට දැන් මෙහි කය අතහරිනකොටම ආශ්‍රයයන්ගෙන් හිත නිදහස් වෙනවා. කය අතහැරීමයි ආශ්‍රයයන්ගෙන් නිදහස් වීම එකටම වගේ සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙයි. කය අතහරිනකොට ඒ කියන්නේ දැන් කය අතහරින්නදිත් එයාගේ ආශ්‍රව ෂේ වෙලා නැහැ. තම ආශ්‍රව මේ ඕරම්බාගේ සංයෝජන පහ ෂේ වෙලා ආශ්‍රව තියෙනවා. හැබැයි හරි පුදුමයි. ඒකේ උත්තරමය විතරමයි දන්නේ එතකොට ඒක. ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා ඒ උත්තරමය දන්නවා එච්චරයි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. මෙහි කය අතහරිනකොටම මොකද වෙන්නේ? මේ උපත කරගෙන සංයෝජන ෂේ වෙලා යනවා. ආශ්‍රව ෂේ වෙනවා. පුදුම වැඩි. හැබැයි මේ බ්‍රහ්ම ලෝකෙ උපත කරා යන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ උප්පත්ති පටිලාභයන් සංයෝජනානි පහිනානි. එහෙමයි ස්වාමීනි. බ්‍රහ්ම ලෝකෙට යන්නේ. කය අතහැරලා. හැබැයි නැදින් නිකලෙස්. කය අතහැරීමයි නිකලෙසීම එකට සිද්ධ වෙන්නේ. එහෙම පුද්ගලයෙක් ඉන්නවා මේ බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. හරි විශ්මිතයි ඒක. එහෙමයි. සම්බුදුරජාණන් වහන්සේ වෙන කවුරුණක් දකින්නද? එහෙමයි. මට මේ දේශනාව මේ එක්කෙනෙක් ගහන්න මට සිහි වුණා නේ භාග්‍යතුන් වහන්සේම හිරු මඩල. අනේ බුදුරජාණන් වහන්සේමයි සඳ මඩල. මේ ඉරෙන් ලැබෙන ආලෝකය අනේ කොච්චර ස්වල්පද. ඉරට පුළුවන් ද මෙහිම දෙයක් පෙන්වන්න. එහෙමයි ස්වාමීනි. හඳට පුළුවන් ද මෙහිම දෙයක් පෙන්වන්න. එහෙමයි. එහෙම නේද? වෙන ආලෝකයකට පුළුවන් ද මෙහිම විශ්මයක් පෙන්වන්න.
ඒ ඕන්නේ සම්බුද්ධ ශාසනයේ සෙම්පතිය ප්‍රඥාවෙන් අග්‍රේෂර උත්තමයටත් ඒ අවබෝධ නැහැ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේට පමණමයි. පුදුම දෙයක් ඒක. බලන්න කියනවා උප්පත්ති පටිලාභියානි සංයෝජනානි පහිනානි. උපතක් කරා ගෙනියන. ඒ කියන්නේ දැන් එයා සුද්ධාවාසයට ගෙනියන සංයෝජනය ෂය වෙලා තියෙනවා. හැබැයි භව පටිලාභියානි ඒ කියන්නේ භවයේ රැඳෙනවා තාම. පැවැත්ම තුල රැඳිලා ඉන්නවා තාම. ඒකට ආයු සංස්කාර ටික අතහරින්න විතරයි ඕන. එහෙමයි ස්වාමීනි. ඒක තමන් ඒක මේ කරන එකක් ඒක ආයු සංස්කාර අතහැරීම කියන එක. හැබැයි හරි පුදුමයි. අතෙන්ට උපත කරා යන්නේ. උපත කරා යන්නේ. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? අන්නේ කෙනාට තමයි කියන්නේ අන්තරා පරිනිබ්බාය. අන්තරා පරිනිබ්බාය ශ්‍රාවකයෝ කෙනා දේශනාවක මට මතකයි තියෙන 4 දිනෙද 5 දිනෙද තියෙනවා. හරි පුදුමයි ඒක. ඒක වෙන දවසක් කතා කරන්න ඕනේ. එහෙමයි. ටික ලොකු දේශනාවක් ඒක. එහෙමයි. මේ අන්තරා පරිනිබ්බාය කියන උත්තමය ගැන බොහොම සුන්දර අදහසක් ගන්න පුළුවන් තැනක් ඒක. කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඒ වගේ හිත නිදහස් වෙලා ඉන්නේ. කය අතහරිද්දිම ආශ්‍රවශය වෙනවා. එහෙමයි ස්වාමීනි. එතන මොකද උපත කරා යන සංයෝජනේ ෂය වෙලා. දැන් නිකලස් මුනිවරයා. හැබැයි භවයේ කරා භවයේ රැඳෙන ස්වභාව සංයෝජනේ තියෙනවා තාම. ස්වාමීනි සංයෝජන ප්‍රහාණය වී තිබියදීම ආශ්‍රවයක් උපතක් කරා යන සංයෝජන ෂය වෙලා තියෙද්දී එහෙමයි. හැබැයි භවයේ රැඳෙන සංයෝජන මේ තියෙන පවතින. හිත ඇතුලේ. අන්තරා පරිනිබ්බාය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක හරි පුදුමයි. මේ ස්වල්පය ඒ සංයෝජන සල්පයත් ඒ උත්තමයන් නැති කරගෙන ඒ සුළු කාලය තුළ පිරුණම් පාන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒක විශ්මිත දෙයක් අපිට ඒක ඉතින් හිතා ගන්න බෑ ඉතින්. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ මිතින් තව මේක ප්‍රකට කරනවා ඇරෙන්න අපිට ධර්මානුකූලව සූත්‍ර දේශනා අධ්‍යයනය කරලා ගන්න පුළුවන් කරුණු ටික ඔච්චර තමයි තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි මෙතරම් විග්‍රහයක් අධ්‍යාත්මයේ අපේ අධ්‍යාත්මයේ උතුමන් වහන්සේලාගේ පරිවර්තනය වන ආකාරය බලන්න මම කිව්වේ ඒක නෙමෙයි ගුණයක් කරන අසිරිය. එහෙමයි ස්වාමීනි. ඒ ගුණයක් වුණත් පාරමී પ્રાપ્ત වෙනකොට මේ ඒතොඩ හැකියාව පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් දසබල ඥානකේ දැන් ශාසනීය ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයෝ සියලු දෙනාම නිකලස් වුණාට මේ මහා අසහාය අවබෝධ පිහිටන්නේ නෑනේ. එහෙමයි. ඒක ශාස්ත්‍රුන් වහන්සේට විතරයි. එවනාහි සම්බුද්ධත්වය. සම්බුද්ධත්වයයි. එහෙමයි ස්වාමීනි. ඒවනාහි සම්බුද්ධත්වයයි. එහෙමයි. හරි පුදුමයි ඒක. ඉමස්සකෝ භික්කවේ පුද්ගලස් ඕරම්භාගියානි සංයෝජනානි පහීනානි උප්පත්ති පටිලාභියානි සංයෝජනානි පහීනානි භවලාභීයානි සංයෝජනානි අපහීනානි භව පටිලාභියානි. ඒ කියන්නේ භව පටිලාභියානි සංයෝජනයි කියලා කියන්නේ ඒතර බලන්න හරි පුදුම දැන් කය අතහරිද්දිම නිකලස් වෙලා නමුත් අතර උපතක් කරා යන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් සුළු කාලයක් රැඳිලා ඉන්නවා. එහෙම පිරුණම් පාන. අන්තරා පරිනිබ්බාය. අපිට ඉංග්‍රීසියෙන් ඒකට වචන විස්තර කරන්න අපිට හිතා ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. සමහරට ඒ කාලේ යම් සිහිනුවණින් කල්පනාවෙන් ඉඳලා අතහරිනවා. පිරිනිවිල යනවා. එහෙමයි. අන්තරා පරිනිබ්බාය කියන්නේ ඒකයි. කය අතහරිද්දිම උප්පත්ති පටිලාභියන සංග ප්‍රහාණය වෙලා තියෙන්නේ. ඒතර අර මේ රැඳිලා ඒ කාලේ රැඳිලා ඉන්න ඕන සංයෝජන ටික තියෙනවා ඉතින්. එහෙමයි ස්වාමීනි. හැබැයි ඒ ටිකත් ඊට පස්සේ අතහැරලා පිරිනිවනට වඩිනවා. අන්තරා පරිනිබ්බාය. ඒක ලස්සන උපමාවක් තියෙනවා මේ වගේ. ඔන්න මේ ඔය දැන් අර යකඩ කම්හල් වල යකඩට ගහනකොට ගිනි පුපුරු පිට වෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒකට අන්තරා පරිනිබ්බාය උත්තමය ගැන කියද්දි කියනවා මේ සමහර ගිනි පුපුරු තියනවා කියන හට අරගෙන එම ශනේම නැතිලා යනවා. හට ගන්නවා එහෙම නිවිල යනවා. තේරුණා නේද? එහෙමයි. ආන් මේ වගේ ස්වභාවයක් කියනවා. නිකලස් වෙනවා එහෙම පිරුණම් පාන. හරි පුදුමයි ඒක. එහෙමයි. අපිට හිතා ගන්න බෑ. ආන අන්තරා පරිනිබ්බාය පුද්ගලයා ගැන. බුදුරජාණන් දේශනා කරන ඊළඟට
දැන් දෙවෙනි පුද්ගලයා ගැන විස්තර කරනවා. දැන් ඒ උපාදාන සහිතයි. නිරේ යන්නේ. දැන් කය අතහැරනකොට උපාදාන සහිතයි. නිරේ යන්නේ. අන්තර පරිනිබ්බාය. තවද සාරිපුත්තයන් මේ ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරනවා කියනවා. සමාධිය සම්පූර්ණ කරනවා කියනවා. ප්‍රඥාව ප්‍රමාණවත් විදියට වඩනවා කියනවා. ඔහු පංචෝරම්භාගීය සංයෝජන ගෙවා දමා උපහච්ච පරිනිබ්බායි වේ. උපහච්ච කියන එකෙන් ඒතර තේරෙනවා කියන අර්ථය අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ මේ කය අතහැරලා එතනත් නෙමෙයි පිරිනවම් පාන එතකොට. ඒ කය ඉඳගෙන නෙමෙයි පිරිනවම් පාන. එහෙමයි ස්වාමීනි. එතන අතහැරලා. අතන සුද්ධාවාසයට යන්නෙත් නැහැ. කය ලබන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. කයක් ලබන්නේ නැහැ කියන වචනේ අපිට පාවිච්චි කරන එක මම හිතන්නේ සුදුසු නැතු ඇති. එහෙම අවසරයි. මේ ඒ සුද්ධාවාසයට යන්නේ. එහෙමයි. යන්නේ. අතරක පිරිනවම් පාන. ඊළඟට මේ අනිත් උත්තරම ගැන කියන උපහච්ච පරිනිබ්බාය. උඩට යනවා. උඩට ගියාට පස්සේ මේ සංයෝජන ෂය වෙලා යනවා. පිරිනවම් පාන. හැබැයි මේ කය අතරින් උපාදාන සහිත කෙනෙක් විදියට. සුද්ධාවාසයට යනවා කියන එක. සුද්ධාවාසයට යනවා. එහෙමයි ස්වාමීනි. සුද්ධාවාසයට යනවා එහිදී පිරිනවම් පානවා. ඒතර බලන්න ඒකිනත් උපාදාන සහිතවයි මැරෙන්නේ. හැබැයි යා නිරේ යන්නේ. නිරේට යන සංයෝජන ෂය වෙලා තියෙනවා. එහෙමයි. පුදුම විශ්මිතයි බුදුරජාණන් වහන්සේ නේද? දැන් මෙහෙම පුද්ගලයෝ කී දෙනෙක්ද එතකොට? තව පුද්ගලයෙක් ගැන විස්තර කරන අසංකාර පරිනිබ්බාය. මතකද අපි අසංකාර පරිනිබ්බායි දෙන්නෙක් ගැන කතා කළා. දිට්ඨද මේ ජීවිතයේදීම අසංකාර පරිනිබ්බායි ඊළඟට කය අතහැරිට පස්සේ අසංකාර පරිනිබ්බායි කියලා දෙන්නෙක් ගැන කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒකට ඉන්ද්‍රිය ධර්ම පිළිහින ස්වභාවය අනුව තමයි අපි දේශනා මේ ළඟදී කතා කළේ ඒක. එහෙමයි. අසංකාර පරිනිබ්බායි කියන එකෙන් අපිට තේරිච්ච එකක් තමයි ඔහු එතකොට මේ ආහාරي පටික්කුල සංඥා, අසුභ සංඥා, සබ්බ ලෝකේ අනිබිරත් සංඥා, මරණ සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන මේ පහ නිරන්තරයෙන් සිහි කර කර උත්සාහයෙන්ම මේ නිකලෙස්තන උත්තමයි. උත්සාහ කර ඒව සිහි කිරීමෙන්මයි කරන්නේ එතකොට ඒක. එහෙමයි. ඉතින් අපි සාමාන්‍ය සිංහල භාෂාවේ අපි පාවිච්චි කරනකොට කතා කරන නිසා මේ උත්සාහ රහිතවම මේ පිරිනොම් පාන ස්වභාවය. මේ අසංකාර පරිනිබ්බාය කියලා කියන්නේ. එහෙමයි. එතකොට ඒකිනත් එතකොට කලුරිය කරන්නේ උපාදාන සහිත කෙනෙක් විදියට. කලුරිය කළාට පස්සේ සුද්ධාවාසී උපදිනවා. ඉපදිලා ඊට පස්සේ ඔහු උත්සාහ සහිත වාසය කරනකොට සුළු කලකින් පිරිනිවිල යනවා. එහෙමයි. හැබැයි ඒකිනත් නිරේ යන්නේ නැහැ. උපාදාන සහිතයි. දැන් බලන්න අන්‍යාගමික කියන ප්‍රකාශයි ශාස්ත්‍රුන් වහන්සේගේ පරම සත්‍ය අවබෝධය. එහෙමයි ස්වාමී. අහසයි පොළොවේ වගේ නේද? එහෙමයි. අහසයි පොළොවේ වගේ. ඊළඟට කියන සසංකාර පරිනිබ්බාය. සසංකාර පරිනිබ්බාය කියන ස්වභාවයක තියෙන්නේ හොඳට ප්‍රඥාව හොඳට සිහිය දියුණු වෙච්ච චරිතයක්. ඒතෝ මේ චරිතෙට උත්සාහය දෙන්න ඕනේ. හොඳට තමන්ගේ ජීවිතයේ තුල බලවත් වෙච්ච සිහිය තුල ඉන්න විතරයි තියෙන්නේ යාට. බලවත් වෙච්ච සිහිය තුල ඉන්න පුළුවන්. දැන් අපිට ඒක මේ වගේ එකක්. දැන් තරහ සෑහෙන තරහ තියෙන හට ගන්න කෙනාට තරහ තුල ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. තේරෙනව නේද? සමහර අය ඉන්න ආසාවල් බහුල වශයෙන් ඇතුණන් ආසාවල් ජීවත් වෙනවා. අකුසල වල ජීවත් වෙනවා. කුසල් කියන ඒවාත් ඔය වගේ තමයි. සිහිය කියන එක, ප්‍රඥාව කියන එක හොඳට වැඩුණාට පස්සේ ඒ තුල ජීවත් වෙන්න බලනවා. එහෙමයි ස්වාමී. ඒ තුල ජීවත් වෙනකොට පිරිනිවිල යනවා. ඒකට තමයි කියන්නේ සසංකාර පරිනිබ්බාය. එහෙමයි. හරි පුදුමයි එතකොට. ඊළඟට කියන උද්දංසෝත අකනිට්ඨගාමි. උද්දංසෝත අකනිට්ඨගාමි කියලා කියන්නේ ඊළඟ කිනා ගැන විස්තර කරද්දී කියන්නේ ඒ කිනා ගැනත් හරි ලස්සන විස්තරයක් තියෙනවා මට මතක හැටියට. කුමක්ද? උද්දංසෝත අකනිට්ඨගාමි. මේ උද්දංසෝත අකනිට්ඨගාමි කියන පුද්ගලයා ගැන කියද්දී කියන්නේ හරි පුදුමයි. මේ මොන වගේ ස්වභාවයක්ද? උප්පත්ති පටලේ ඕරම්භාගියානි සංයෝජනානි පහිනානි. ඕරම්භාගිය සංඝ කාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික. හිතේ නිදහස් වෙලා තියෙනවා. එහෙමයි.
උප්පත්ති පටිලාභියානි සංයෝජනානි අප්පහීනානි. ඒ උත්තමයාගේ උපතක් කරා යන සංයෝජන තියෙනවා. එහෙමයි. භව පටිලාභියානි සංයෝජනානි අප්පහීනානි. එතකොට භවයක් ලබන භවයේ රැඳෙන සංයෝජන තාම ප්‍රහාණය වෙලා නැහැ. උද්දන් සෝතස්ස අකනිට්ඨ ගාමිනෝ. උද්දන් සෝත අකනිට්ඨ ගාමී කියලා කියන්නේ ඒ වගේ උත්තමයි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එතකොට මොකද තියෙන්නේ? උපතක් කරා ගෙනියන නැවත උපතට කොට ජීවිත මේ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් ගැන විස්තර කරනවා. එතකොට මේ අනාගාමී කෙනා අපි හිතන් හිටියේ මෙතුවක් කාල සුද්ධාවාසෙම උපදිනවා කියලා. සමහර අනාගාමී උත්තමියෝ මේ මට මතක හැටියට නිය සංඥා නා සංඥායතනෙ මට හරි ආකාස සංඥායතනෙ තරි උපදින අවස්ථා තියෙනවා. එහෙමයි ස්වාමීනි. මට මේ ළඟ දේශනාවක හම්බුණා. එහෙමයි. ඒ කියන්නේ ඒතොර ඒ උත්තමයා අනාගාමී වෙලා ඉඳිද්දිම එතකොට මේ නිය සංඥා නා සංඥායතනෙ බහුල වශයෙන් වඩනවා කියන. බහුල වශයෙන් ඒකට සංවේදී වුණාට පස්සේ ඒ උත්තමයා උපදින එතන කියලා. හැබැයි හිතින් පිරුණම් පාන. එහෙමයි ස්වාමීනි. මට ඒ දේශනාව මේ ළඟදී හම්බුනේ ඒක. හරි පුදුම හිතුණා මට ඒක. එහෙමයි. එතන මට මතක හිටිය සාරිපුත්තයන් වහන්සේ තමයි එතන ඉස්මතු කරන්නේ මට මතක හිටිය දහම් කරුණ. ඒකට අභික්ෂුන් වහන්සේලා පිළිගත්තේ නැහැ ඒක. එහෙමයි. පිළිගත්තේ නැතුව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ගාවට ගියට පස්සේ භාග්‍යවතුන් දේශනා කරන එහෙම දෙයක් සිද්ධ වෙනවා කියනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒකට සාරිපුත්ත මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ එත්තික බලන ඒ අවබෝධයන් එක බලනකොට අපිට හිතා ගන්න බෑ. ඒතර මේ අනිත් අයගේ ස්වභාවයන් පිළිබඳ සංවේදී වෙන්නේ නැහැ ඒවලේසි. මේ ධර්ම ධාතුයේ දේවල්. ඒතර බලන්න මේ උද්දන්සෝත අකනිට්ඨ ගාමී කියලා කියන්නේ එතකොට මේ අවිහ අතප්ප සුදස්සි අකනිට. මේ තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5. එතකොට සක්කාය දිට්ඨිය කියලා කිව්වේ එතකොට සොකීය කියන සක්කාය කියන්නේ සොකීයයි කියන අදහස. එහෙමයි. කුමද්ද සොකීයයි කියලා හිතන්නේ රූපය. වේදනාව, විඳින දේවල්, හඳුන ගන්න දේවල්, හිතරින චේතනාව, දැනගන්න දේවල් තමන්ගේ ආධ්‍යාත්මී හිත තුළ සොකීයයි තමන් කියලා බැසගත්තු ස්වභාවයක් තියෙනවා. එකක් හතරාකාරයෙන් විස්තර කරනවා අපි බොහෝ දේශනාවල විස්තර කරලා තිනවා දහම් කැඩපතේ එහෙම. එතකොට මේ විදිහට ගැට ගැහිලා යන ස්වභාවයට තමයි සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය ගැට ගැහෙන මනසක් තුල තමයි එතකොට මේ විචිකිච්ඡාව කියන එක ඇත්තටම තියෙන ධර්මයේ ගැන පහදින්නේ. එහෙමයි. ඒ වගේම තමයි මේ සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ එතකොට මේ කය වචනේ මේ සීලය කියලා විවිධ වැරදි දේවල් පුරුදු කරනවා. සීලය කියලා. එහෙමයි. ඒතර මේ වගේ වැරදි දේවල් කරා යන්නෙම සක්කාය දිට්ඨියත් එක්ක. ওই තුනයි ඊට පස්සේ කාමයට බැඳෙන ස්වභාවය තියෙනවා. කාම රාගේ, පටිඝය කියලා කියන්නේ ගැටෙන ස්වභාවය හිතේ තියෙනවා. ඒතර මෙන්න මේ ස්වභාව සංයෝජන පහෙන් යුතු කෙනා මරණෝ හැබැයි උපාදාන සහිතයි. උපාදාන සහිතයි. එයා මේ මරුණට මොකද වෙන්නේ? නිරේ යන්නේ නැහැ. යා නිරේ යන්නේ. නිරෙන් නිදහස්. එහෙමයි ස්වාමීනි. මෙතකම් බුදු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකම් මේ බුද්ධ ශාසනය කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ අනාගාමී ශ්‍රාවකයා නිරේ යන්නේ නැහැ කියලා දන්නේ නැහැ. ඒතර මොකද දන්නේ නැත්තම්? අනාගාමී වෙච්ච කෙනා තව උත්සාහ කරනවා. ඊටු ටිකක් ෂේ කරගන්න. එහෙමයි ස්වාමීනි. ඒ දන්නේ නැහැ නිරේ යන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ. කියන්නෙත් නැහැ. විශ්මිතයි නේද? එහෙමයි. අප්‍රමාදී කරවන ශ්‍රාවකයෝ. ඉතින් මේ උද්දන්සෝ තකනිට ගාමී කියලා කියන්නේ කොහොමද? එතකොට උපත කරා යන සංයෝජන තව පවතිනවා. මේ කය අතහරිනවා. එතකොට අවිහ ලෝකෙට යනවා, අවිහ ලෝකෙන් අතප්ප ලෝකෙට යනවා, අතප්ප ලෝකෙන් සුදස්සට යනවා, සුදස්සෙන් මේ විදිහට අකනිට දක්වාම යනවා පහටම. ඒ ගිහිල්ලා තමයි එතෙන්දී පිරුණම් පාන්නේ. එහෙමයි. ආන්න කියනවා එතකොට උපතක් කරා යන සංයෝජන පවතිනෝ. ඒ විතරක් නෙමෙයි භවය ඇති කර දෙන සංයෝජනෙ පවතිනවා. භවයේ රැඳෙන සංයෝජනෙ පවතිනවා. එහෙමයි. ඒ කෙනාට කියනවා මොකද්ද? උද්දන්සෝතස්ස අකනිට්ඨ ගාමි. බුදුරජාණන් දේශනා කළ ඒ උත්තමයත්
උපාදාන සහිතයි කියනවා. හැබැයි තිරිසන් ලෝකේ යන්නේ නැහැ. නිරේ යන්නේ නැහැ. പ്രേත ලෝකේ යන්නේ නැහැ කියනවා. තවද සාරිපුත්තෙනි මේ ඇතම් සීල ශ්‍රාවකෙක් ඉන්නවා කියනවා සීලය සම්පූර්ණ කරලා කියනවා. සමාධිය ප්‍රමාණවත් විදිහට පුරුදු කරලා කියනවා ඉන්නේ. ප්‍රඥා ප්‍රමාණවත් විදිහට පුරුදු කරලා කියනවා ඉන්නේ. ඔහු තුනක් සංයෝජනයන් ශය කළා. රාග දේශ මොහ තුනී කිරීමෙන් සකදාගාමි වෙයි කියනවා. ඒතර කුමද්ද ඔයගොල්ලෝ ප්‍රහාණය වෙලා තියෙන හිත ඇතුලේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා තියෙනවා. ඒ වගේම සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා තියෙනවා හිත ඇතුලේ. විචිකිච්ඡාව කියන මානසික ස්වභාවයේ හිතේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි රාගය කියන ස්වභාවය තුනී වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ද්වේෂය කියන ස්වභාවය තුනී වෙලා තියෙනවා. එතකොට දේශනා කරනවා ආන්ගේ කෙනාට කියන සකින් ආගාමි. එක වතාවක් පමණයි එයා කාම ලෝකෙට එන්න පුළුවන්. එයාගේ මේ සංයෝජන ස්වභාවය සකස් වෙලා තියෙන්නේ. එක වතාවකට පමණක් එන්න පුළුවන්. එහෙමයි. කියනවා මේ පුද්ගලයාත් මොකද වෙන්නේ? උපාදාන සහිතයි කියනවා. හැබැයි මේ පුද්ගලයා මොකද වෙන්නේ? උපාදාන සහිත වුණාට නිරේන් යන්නේ නැහැ කියන කවදාවත්. එහෙමයි. තිරිසන් ලෝකේ යන්නේ, പ്രേත ලෝකේ යන්නේ, අපාය දුක්ගති විනීපාතී කියන ලෝකේ යන්නේ නැහැ කියනවා. නිරේට යන්න ඕන සංයෝජන ප්‍රහාණය වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ කිව්ව දැන් බලන්න අන්තරා පරිනිබ්බායි උත්තමය. ඒ වගේම තමයි මේ උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දන්සෝ තක්කනිට්ඨගාමි ඊළඟට මේ සකදාගාමි. පුද්ගලයා 6 දිනේ මේ 6 දිනා උපාදාන සහිතයි. හැබැයි නිරේ නිදහස්. මේ වෙනකන් මේ ප්‍රශ්නේ අහනකම් පින්වත්නි බුද්ධ ශාසනයේ ටික රහසක්. එහෙමයි ස්වාමීනි. එතකන් රහසක් වෙන්ක. ශ්‍රාවකයා අරහත් භාවයට පත් වෙන්නම උත්සාහ කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. වහන්න ඒකත් එක්ක සමහරට ඒ දේශනාව ඉස්මතු වීමත් එක්ක ඊට පස්සේ ශ්‍රාවකයෝ ප්‍රමාද වෙනවා ඇති. එහෙමයි. දැන් ඉතින් අපි සතර පාය යන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒකනේ. සාමාන්‍ය හිතේ ස්වභාවයනේ. කාලයක් අපි අමාරු දෙයක් තුළ ඉඳලා ලේසි දෙයක් ආපු ගමන් අපේ හිත වෙලඳගන්න ලේසිනේ. ලේසි දෙයට ආවට පස්සේ ආය අමාරු දෙය හොයයිද අපි? ඒක ඔච්චර ඕනේ නැහැ. දැන් ස්මාර්ට් ෆෝන් එක ආවට පස්සේ ඊට පස්සේ දැන් ඉස්සෙල්ලම තිබුණේ අර මේ ලියුම් ලියන එකනේ. එහෙමයි. ලියුම් ලියන එක ආවට පස්සේ අර සාමාන්‍ය ලෑන්ඩ් ෆෝන් එක ආවා. ඒකට පුරුදු වුණාට පස්සේ ආය ලියුම් ලියයිද? නැහනේ. එහෙමයි. දැක්ක නේද? ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් එකකින් ආව පොඩි අර ෂූටි ෆෝන් එක ආවා. ඊට ලෑන්ඩ් ෆෝන් එක අත තියයිද කට්ටිය? නැහනේ. හැටි මේ. එහෙමයි සර්. ස්මාර්ට් ෆෝන් එක ආවා. දැන් තව ටික කාලයක් යනකොට අර පොඩි ෆෝන් එක අතුරුදහන. තේරුණා නේද? එහෙමයි. ඒක මේ හැටියක් ඒක. ඒකයි. දැන් මම මේ ළඟදී හයිවේ එකෙද්දි කල්පනා කරේ දැන් හැම කෙනාම ඉතින් හයිවේ එකේ තමයි යන්නේ දැන්. දැන් හයිවේ එකට බස් එකක් දාලා තියෙන්නේ. එහෙමයි. බස් එකේ හරහා හයිවේ කියනවා දැන්. ඊන කාලයක් හරම ගියාට පස්සේ දැන් ඊට පස්සේ ආයි නෝමල් පාරවල් ලේසි නෑ එහින් යනවා කියන්නේ. එහෙමයි. මේ හිත හුරු වෙනවා ටක් ගාලා වේගින්. ඒකයි මේ දැන් බලන්න මුල්ම කාලේ අනේ මහමෙවුනාවෙන් දැන් ගුරු දේවයන් වහන්සේ සූත්‍ර දේශනා මිනිස්සුන්ට ඉස්මතු කරද්දි මිනිස්සුන්ට නිකන් මීපැණි වගේ. නැද්ද බලන්න? හොයා තැන් ගාන යනවා මිනිස්සු. ඊට පස්සේ පසු කාලීනව ඊට පස්සේ මිනිස්සුන්ට මොකද උනේ? තව අමතර වෙන බණ හැලීනකොට මොකද උනේ? අර සූත්‍ර දේශනාවල අහන්න ඕන තියෙන ආසාව නැතිලා ගියා. මොකද ඒක අහන්න ඕන විශාල උත්සාහයකින් ඒ වෙලාවේ නුවණ පිහිටවගෙන හොඳ කල්පනාවකින් අහගෙන ඉන්න ඕන මිනිස්සු. ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ එන බණ හැලී තියෙනව නේද? ඒක එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙලාවේ ඇහුවා මල පිපුණා වගේ පිපුණා, බණ ඉවරනකොට මල පර වුණා වගේ පර වුණා. දැන් මිනිස්සු කැමති ඒකට. එහෙමයි. ඉස්සර දැන් මිනිස්සු අනිත් එක තමයි පැය එකමාර දෙක මිනිස්සු බණ අහනවා. දැන් නැහැ. දැන් මිනිස්සු විනාඩි 5 6 10 ඒ වීඩියෝ ක්ලිප් වලට සීමා වෙලා තියෙන මිනිස්සු. බලන්න මිනිස්සුගේ මේ අවුරුදු 20 තුල තියෙන ධර්ම මාර්ගයේ තියෙන කඩාවැටීම් බලන්නකො. අර ප්‍රඥාව මෙහෙවන ඒවා වලට හොඳ සිහි කල්පනාවෙන් අහන් ඉන්න දෙයකට දැන් මිනිස්සු කැමති නැහැ. එහෙමයි ස්වාමීනි. මිනිස්සුගේ පිළිහිම මේක. ඇයි ඊට වඩා ලේසියෙන් හිත සතුටු කරගන්න පුළුවන් දේවල් විකල්ප ආව ගොඩක්. දැන් වැඩිපුර මිනිස්සු ඉන්නේ කොතනද?
අර විකල්ප තුළ ඉන්නවා මිසක කොහොම හරි මිනිස්සු හොයන්නේ සතුටනේ. තේරෙනවද? මිනිස්සුන්ට ඕන සතුට. ඒක කොහෙන් ලැබුණා මිනිස්සුන්ට ගැටලුවක් නැහැ ඒක. මිනිස්සු ඒ තුළ ජීවත් වෙනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ මිනිස්සුන්ට ප්‍රඥාව මෙහෙවන ඒවා, සිහිය පිහිටවන ඒවා, ඒව ගැන මිනිස්සුන්ට උවමනාවක් නැහැ. තේරුණා නේද? මෙහෙම ඉස්සරහට තව ඩිංග බලන්නකො තව අවුරුදු 4-5ක් යනකොට මොකද වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි වෙන්නේ. ත්‍රිපිටකය කියන්නේ සංරක්ෂිත දෙයක් විතරක් වෙයි ඊට පස්සේ. අර කෙටි කාලයක් තුල කරුණු එන කරුණු ග්‍රහණය කරගන්න හුරු වෙලා ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ. ඒ කියන්නේ මේ ඉක්මනේ කෙටි කාලයක් තුල ග්‍රහණය කරගන්න නෙමෙයි. ඉක්මනට හිත සතුටු කරගන්න පුළුවන් දෙයක්. ඔව් එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඉක්මනට හිත සතුටු කරගන්න පුළුවන් දෙයක් මිනිස්සු හොයනවා මිසක ඒ ඇරෙන්න දෙයක් මිනිස්සුන්ට දැන් ඒ අර ක්ෂණික නූඩ්ලස් වලට මිනිස්සු ගියා වගේ තමයි. හැම පැත්තෙම ගත්තොත් එහෙමයි. ඒතර වාඩි වෙන පුටු ඉඳන් වේවා, ගෙවල් දොරවල් වේවා, වාහන වේවා, කෑම්බීම් වේවා දැන් මිනිස්සු ඔක්කොම හොයන්නේ මොකද්ද? ක්ෂණික. ඒක ඉතින් අපිට නවත්තන්න බෑ ඉතින්. එහෙමයි ස්වාමීනි. ඒ තමන් මේ හැබැයි එහෙම යන්න මිනිසුන්ට ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා මිසක ධර්ම මාර්ගෙ පිහිටන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි විමසීමට ਵਿਚාරයට තියෙන ඉඩ කඩවලින් ළඟා කරගන්න තියෙන දේ සඳහා වුන් අහිමි කරගන්නවා. එහෙමයි සර්. ඒකෙන් කවදා මේ ශාසනයට ලං වෙන්නේ නැහැ. එහෙමයි. ඒ මිනිස්සු සතුට ලබන එක වෙනම කතාවක්. ශාසනයට ලං වෙන්නේ නැහැ. ශාසනෙන් ඈත් වෙනවා. ශාසනයේ ඈත් වෙනවා දහම් කතාව නැති වෙලා යනවා ලෝකෙ. ස්වාමීනි හරිය විස්මිතයි දැන් අපේ මුතුන් මිත්තන් ආදී කාලය තුල මේ රැය පහන් වන තුරු ධර්මය අහපු අපිම මේ සූත්‍ර දේශනාවමයි ඇහුවේ. එහෙමයි ස්වාමී. රැය පහන් වෙනතුරු. දැන් මිනිස්සු කැමති නැහැ. පැයෙන් දෙකෙන් වෙනස් වෙලා විනාඩි 5ක් තුල හොයන්න. දැන් දේශකයන් වහන්සේලා පවා බලන්නේ විශාල පිරිසක් සතුටු වෙන මොනවා හරි දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමී. දැන් ඔහම කාලයක් යනකොට තව අවුරුදු 5-10ක් යනකොට දේශකයන් වහන්සේලා ඉන්නේ එතන. මොකද්ද? විශාල පිරිසක් ඉක්මනින්ම සතුටටපත් කරන්න පුළුවන් දෙයක් හොයනවා. එහෙනම් මට මේ ළඟදී එහෙනම් දේශනාවකුත් හම්බුණා. ඒ වගේ සමහර දේශකයන් වහන්සේලා ඉන්නවා කියනවා කියන්නේ අනර්ථ සහිත දෙයක් කියනවා. එහෙමයි. අහන් ඉන්න පිරිසට මේක අර්ථ සහිතද අනර්ථ සහිත කියලා තේරුම් ගන්න බෑ කියනවා. ඒතර ඒ දේශකයාණන් වහන්සේ අර වගේ පිරිසක් අතර එයා හොඳ වැදගත් කෙනෙක් කියනවා. තේරෙනව නේද? ඒතර මේ දේශකයාණන් වහන්සේ වැදගත් කෙනෙක් වෙන්නේ අර අර්ථය අනර්ථය තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට විතරයි. එහෙමයි. තේරෙනව නේද? එච්චරයි. ඒක මිනිස්සු පිරිසක් හිටියේ පමණින් එයා කෙනෙක් නෙමෙයි ඒකට. ඇයි සමහරට ඒ කෙනා වෙලා තියෙන්නේ අර්ථය අනර්ථය තේරුම් ගන්න බැරි පිරිසකට. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? මට මේ ඉල්ලී දේශනාව ළඟදී හම්බුනේ ඒක. මම මේක පුළුවන් වෙලාවක විස්තර කරන්න හිටියේ ඒක. ඒක මට පුදුම හිතුණා. ඒ කියන්නේ ඉද බික්කවේ ඒකච්චෝ ධම්ම කතිකෝ අප්පංච භාසති අසහිතංච. පොඩ්ඩයි කියන්නේ. හැබැයි අනර්ථ සහිත දෙයක් කියන්නේ. පරිසාචන කුසලා හෝති සහිතා සහිතස්ස. පිරිසත් මේක අර්ථයක්ද අනර්ථයක්ද කියලා තේරුම් ගන්න අදක්ෂයි කියනවා. ඒව රූපෝ බික්කවේ ධම්ම කතිකෝ. ඒ වගේ ධර්ම කතිකයා ඒව රූපාය පරිසා. ඒ වගේ පිරිසක් ඉදිරියේදී නම් ධම්ම කතිකොත්තේව සංකම් ගච්ඡති. ඒ වගේ පිරිසකට මම මෙයා මහා ධර්ම කතිකයෙක් කියන ශ්‍රී නාමෙ වැටේ කියනවා. එහෙමයි ස්වාමීනි. තේන ඒ වගේ ලස්සන ධම්ම කතික 4 දෙනෙක් ගැන කියනවා. අපිට වෙලාවම දෙන නිසා මම දේශනාව ඉස්සරහට ගෙනියනවා. එහෙමයි. ඊළඟ දේශනාව කරන තවද සාරිපුත්තේ මේ ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරනවා කියනවා. සමාධිය මේ ප්‍රමාණවල ලෙස කරනවා කියනවා. ප්‍රඥාවත් ප්‍රමාණවත් විදිහට පුරුදු කරනවා කියනවා. ਉਹ සංයෝජන 3ක් සේකල ඒක බීජී වෙනවා කියනවා. මේක බීජී කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය අනුව තමයි මේක තීරණය වෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ එයා ආයි උපදින්න එක ජීවිතයයි. ඒ ජීවිතේදී දුක් කෙලවර කරනවා. හැබැයි උපාදාන සහිතයි. නිරේ යන්නේ නැහැ කියනවා. එහෙමයි. තව කෙනෙක් ගැන කියද්ද කියනවා සංයෝජන 3ම ෂේ කරනවා කියන කෝලංකෝල. ඒ සකදා සෝතාපන්න කෙනාගෙම තව කෙනෙක් කියා. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා තියෙනවා. තුන් සංයෝජන ෂේ වෙලා තියෙන කෝලංකෝල. කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒකින් අදහස් වෙන්නේ දෙවරක් හෝ තුන් වරක් විතරයි කියන උපදින්නේ.
පිරිනිවනට යනවා කියනවා. එහෙමයි. හැබැයි එයත් උපාදාන සහිතයි කියනවා. උපාදාන සහිතයි. උපාදාන සහිතයි. මොකද වෙන්නේ කියනවා. හැබැයි නිරේන් තිරිසන් ලෝකෙන් අප සතර පායෙන් නිදහස් කියනවා. බාණ්ඩ මේ බණ පද ඉතින් බුදුරජාණන් දේශනා කළා නෑනේ. ඇයි ප්‍රමාද වෙන එක බලන්න. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවය තමයි ලේසි දෙයක් මේ හිතේ හැටියක්මයි ඒක. ලේසි දෙයක් මුණ ගැහුණද ඒකම වැළඳ ගන්නවා මිසක වේගෙන් හිත සතුට කරන්න පුළුවන් දෙයක් ලැබිච්ච එක මම ඒකම වැළඳ ගන්නවා මිසක අයින් ඉහට දෙයක් හොයන්නේ. එහෙමයි. අප්පා හොයන්නේ. හිව්වොත් හොයන්නේ ප්‍රඥාවන්තෙක් විතරයි. එහෙමයි ස්වාමීනි. ඒකයි දැන් මහ බෝසතාණන් වහන්සේ අර ආකාසානංචායතනය විඤ්ඤායි මේ දේවල් බෝසත් කාලෙම ඉගෙනගෙන කල්පනා කරනවා මේක හේතු වෙන උපත කරා යන විතරයි. මම හොයන්නේ මේක නෙමෙයි. සැදෙන්නේ නැහැ ඒ තැන්වල. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය තමයි මේ ශ්‍රේෂ්ඨ දේම හොයා යනවා. ඒක ප්‍රඥාවන්ත භවයේ රහස. එහෙමයි. තේරුණා නේද? ඊළඟ තවද සාරිපුත්තේ මේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා කියලා සීලය සම්පූර්ණ කරනවා කියන සමාධිය සම්පූර්ණ කරනවා කියන ප්‍රඥාව සම්පූර්ණ කරනවා කියනවා. ඒ වගේම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා කියනවා. තවත් ඉන්නවා කියන සෝතාපන්න සත්තක්කත්තු පරම. ඒකිනාගේ ස්වභාවය මොකද? ඒකලාගේ ඉන්ද්‍රිය ධර්ම සකස් වෙලා තියෙන්නේ ජීවිත හතම මෙරි උපදින. හතෙන් පස්සේ තමයි පිරිනිවනට යන්නේ. එහෙමයි සර්. එයත් උපාදාන සහිතයි. හැබැයි නිරේ නිදහස්. දෙබල අනාගාමී ශ්‍රාවකයෝ 5 දිනයි. සකදාගාමී ශ්‍රාවකයයි සෝතාපන්න ශ්‍රාවකයෝ 3 දිනයි. මේ 9 දිනාම සතර පායෙන් නිදහස්. මෙතුවක්කල් බුද්ධ ශාසනයේ බුදු රජුන් දෙව් මිනිස් ලෝකයට එහෙම දෙයක් දේශනා කළා නැහැ. අන්න බුදුරජාණන් දේශනා කරන සාරිපුත්ත බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්ථක පිරිවැජියෝ කවරුද? එහෙමයි ස්වාමීනි. කවර වුණන් උපාදාන සහිත කෙනා උපාදාන සහිත කෙනෙකී හෝ උපාදාන රහිත කෙනා උපාදාන රහිත කෙනෙකී හෝ දන්නාහුද? සාරිපුත්ත මම මේ උපාදාන සහිත පුද්ගලයෝ 9 දෙනා කලුරිය කළාට පස්සේ නිරේන් මිදුණායි කියනවා. තිරිසන් ලෝකෙන් පෙරේත ලෝකෙන් අපායෙන් විනීපාතයෙන් නිදහස් වෙලා කියන ඉන්නේ. සාරිපුත්ත මම මේ දහම් පරියාය විසි මේ ප්‍රමණ කලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කිව්වේ නැහැ කියනවා. ඇයි? ලීසි දෙයක් කිව්වොත් එතනින් අතර වෙලා ඉන්න. එහෙමයි. කුමක් නිසාද? නමුත් මේ මේ ධර්ම පරියාය අසා ප්‍රමාදයට පත් නොවේවා කියන අදහසින් කියන මම කිව්වේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. නමුත් සාරිපුත්තයන් විසින් අසන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු වශයෙන් මම මේ දහම් පරියාය පැවසුවා කියන. දැක්ක නේද? එහෙමයි. ඒතර බලන්න කොච්චර බුදු කෙනෙක් මේ දෙව් මිනිස් ලෝකයාගෙන මහා කාරුණික වෙනවද? හිතා ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මේ සත්‍යයක් වුණත් සමහර දේවල් කියන්නේ. එහෙමයි ස්වාමීනි. සත්‍යයක් වුණත් කියන්නේ ඒක. දැන් අර දේශකයන් වහන්සේලා ගැන මම එක්කිනයිනේ කිව්වේ ඉස්සෙල්ලා. තව පොඩි වෙලාවක් තියෙන නිසා මම ඉස්මතු කරනවා. ඉදපණ බික්කවේ ඒකච්චෝ ධම්ම කතිකතාව ධර්ම කතිකයක් ඉන්නවා කියන අප්පංච භාසති. පොඩ්ඩයි කියන කියන්නේ සහිතංච. හැබැයි අර්ථ සහිත දෙයක් කියනවා කියන්නේ. පරිසාච කුසලා හෝති සහිතා සහිත සංච. ඒ වගේම පිරිසත් දක්ෂයි කියනවා. මේක යහපතක් අයහපතක් කියලා තේරුම් ගන්න දක්ෂයි කියනවා. ඒව රූපෝ භික්කවේ ධම්ම කතිකෝ ඒව රූපාය පරිසාය ධම්ම කතිකුත්තිය සංකංගච්ඡති. බලන්න එතකොට මේ ඒ කෙනාට ධර්ම කතිකයක් වෙන්නේ ඒ කෙනාගේම දක්ෂතාවය මත තමයි. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් අනර්ථ සහිත දේවල් කියන කෙනෙක් ඉන්නවා. හැබැයි එයත් සමහර පිරිසකට ධර්ම කතිකයි. එහෙමයි. මොන වගේ පිරිසකට ධර්ම කතිකයක් ඉන්නේ? යහපත අයහපත තේරෙන්නේ නැති උන්දලයට නම් එයා ධර්ම කතිකයි. තව කෙනෙක් ඉන්නවා කියනවා මේ බලන්න එයා මේ යහපත් දේ කියනවා කුසල් කියනවා. හැබැයි අහන පිරිසත් මොකද වෙන්නේ? මේ කුසල කුසල් තේරුම් ගන්න දක්ෂයි ධර්මය ආදාර තේරුම් ගන්න දක්ෂයි කියන අන්න ඒ පිරිස ඉදිරියේ අරයා ධර්ම කතිකයෙක් කියනවා. එහෙමයි. තව කෙනෙක් ඉන්නවා කියනවා ධර්ම කතිකයෙක් අල්ප වශයෙන් කියයි කියනවා අර්ථවත් වූ දෙයක් කියයි කියනවා. මේ අර්ථවත් වූ දෙයක් කියයි කියනවා
ඒ වගේම බොහෝ කොට කියයි කියනවා. බහුංච භාසති. හැබැයි අසහිතංච. කියන්නේ මොනවද? කියන්නේ අර්ථ රහිත වූ දේ. හැබැයි අර්ථ රහිත වූ දෙයක් කිව්වත් අහන් ඉන්න පිරිස මොකද වෙන්නේ? අර්ථවත් දේ හෝ අර්ථ රහිත දේ කියලා තීරුම් ගන්න අදක්ෂයි කියන. බොහෝ කොට අර්ථ රහිත දෙයක් කිව්වත් මොකද වෙන්නේ? අර පිරිස ඉදිරියේ ආරය ධර්ම කතිකේ කියන. එහෙමයි ස්වාමීනි. ඒකයි. ඊළඟ දේශනා කරන ඉදපණ බික්කවි බලන්න. එතකොට මේ බණ ඇහුවත් ඉතින් තමන් ගාව තමයි ඉතින් දක්ෂතාවය තියෙන්නේ. ස්වාමීනි ඔය කියන ආකෘති ඇත්තටම දැන් මේ සමාජයේ මේ සමාජයට හොඳට ගැලපෙලා යනවා. එහෙමයි. ගොඩ නැගිලා තියෙනවා නේද? ගොඩ නැගිලා තියෙනවා. එහෙමයි. බලන්න දැන් ඔබ ආස මේ වගේ ධර්ම කතිකයේද කියලා බැලුවනම් හරි. එහෙමයි. නේද? ආන්න එක කියන්නේ තව ධර්ම කතිකයක් ඉන්නවා කියන බොහෝ කොට කියනවා කියන අර්ථවත් සහිත දේ. හැබැයි අර්ථවත් සහිත දේ කිව්වත් මොකද වෙන්නේ? අහන් ඉන්න පිරිස හරි දක්ෂයි කියන කුසල අකුසල කියලා වෙන් කරගන්න. මේ පිරිස අතරේ අරයත් ධර්ම කතිකයක් කියනවා. එහෙනම් අපිට තේරෙනවා එහෙනම් මේ කියන ධර්ම කතිකය හතර දෙනා මේ ලෝකේ ඉන්නවා ඉතින්. ඒ ධර්ම කතිකය හතර දෙනාට අනිවාර්යෙන් පිරිස් හතරකුත් පහළ වෙනවාමයි. ඇයි? මොකද පිරිස් හතරෙත් ওই මානසික දුර්වල ස්වභාවයේ දියුණු ස්වභාවය තියෙන කට්ටිය ඉන්නවා. ඒතර මොකද වෙන්නේ? ඒ කෙනා ඒ තැන් වලට සෙට් වෙනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. ඉතින් හරි ආශ්චර්යයි. බලන්න මම මේ කල්පනා කළා මේක හම්බෙච්ච ගමන් පුදුමයි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ මේ හැම දෙයක්ම දේශනා කළා තියෙනවානේ කියලා. එහෙමයි ස්වාමීනි. දෙවි මිනිස් ලෝකයේ අසරණ නොවීම පිණිස. මොනතරම් මානසික නිරවුල් භාවයක් ශ්‍රාවකයාට හිතා ගන්න බෑ ශ්‍රාවකයා කොච්චර බේරනවද කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාවට වැඩම කරමින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගැනීම පිණිස ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පහදා වදාලා. ඉතින් අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පොළොන්නරුව ජයන්තිපුර යාය 6 කොබ්බෑකඩුව නිවසේ පදිංචි ආර්.එම්. අමරදාස පී.එච්. කුසුමාවති යන දෙමව්පියන් දූ දරුවන් බෑනාවරුන් ඇතුළු මුණුබුරු මිනිපිරිබියන් ඒක රාශී වෙලා තමයි සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උදාර අදහසින් මේ පින්කම කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර සම්බුදු සසුන සුරකින ඒ වගේම ලෝකපාල සත්පුරුෂ සීල දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සීල දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සීල සත්පුරුෂ නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණී පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංගරුවනට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය මේ ධම්මක විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍ය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ටත් කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුන්ඩුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණී මේ පුණ්‍යානුභාව බලයකසේ හේතු වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා
සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දාණයට මුල් වුණු සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ පොළොන්නරුව ජයන්තිපුර යාය 6 කොබ්බෑ කඩුව නිවසේ පදිංචි ආර්.එම්. අමරදාස පී.එච්. කුසුමාවතී යන දෙමව්පියන් දූ දරුවන් බෑනාවරුන් ඇතුළු මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආර්.එස්. පින්නපොළ ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ අපේ ධර්ම දානමය පින්කම ලෙසින් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදහම් සාකච්ඡාව වෙනුවෙන් සදහිත දායකත්වයේ දරන්නට යෙදුණු සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. අවබෝධ වීම පිණිස මේ පින උපකාර වේවා කියන අදහසින් පොළොන්නරුව ජයන්තිපුර යාය 6 කොබ්බෑ කඩුව නිවසේ පදිංචි ආර්.එම්. අමරදාස පින්වන්ත පියාණන්, ඒ වගේම පී.එච්. කුස්මාවතී යන පින්වන්ත මෑණියන්, දූ දරුවන් බෑනාවරුන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් වශයෙන් පවුලේ පින්වන්ත හැමදෙනාම. ඉතින් මේ පින්වතුන් හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සම්බුදු සිතක අසිරිය ඊළඟ සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් මුණ ගැහිමේ අපේක්ෂා ඇතිව අපි සමුගන්න සූදානම් වනවා. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන කටයුතු කරන්න ජාතිය වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.